නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව වෙනුවෙන් දායකත්වයෙන් දරනු ලබන්නේ ඇමරිකාවේ නිව්ජර්සි මහමෙවුනා භාවනා ආසපුවට සම්බන්ධ පින්වත් උපාසිකාවක් විසින් බොහෝ පුණ්‍ය ප්‍රාර්ථනාවන් අතරේ මේ ධර්ම දානමය පින සිද්ධ කරන එතුමිය බලාපොරොත්තු වෙනවා ඇමරිකාවේ නිව්ජර්සි මහමෙවුනාව භාවනා ආසපුවේ ඒ ඉදිකිරීම් කටයුතු කිසියම් කරදරයකින් බාධාවකින් තොරව සිදු කර ගැනීම පිණිස මේ ධර්ම දානය ඒකාන්ත කොට ආශිර්වාදයක් වෙත්වා කියන ප්‍රධාන අරමුණ. ඉතින් මේ අරමුණ ඇතුව තමයි අද දවසේ සියලු දානයන් අතර අග්‍ර වූ ධර්ම දානය සිද්ධ කරන්නේ පින්වතුන්ලා. තමන්ට තමන්ගේ ජීවිතේ සැනසුම උදා කරවන, තමන්ගේ ජීවිතයට සැපේ සලසන ඒ අමෘතයක් වූ ශ්‍රී සද්ධර්මයේ කියා දෙන, ඒ ශ්‍රී සද්ධර්මය ඉගෙන ගන්න උපකාරී වෙන ආයතනය දිනෙන් දින දියුණුවටම පත් වේවා කියන ප්‍රාර්ථනාව මුලට අරගෙනයි අද මේ ධර්ම දානය සිද්ධ කරන්නේ. පින්වතුනි, අපිට අපේ ජීවිතවල මේ යන සාංශාරික ගමන කියලා කියන්නේ අපි නොදන්න, අපට නොතේරෙන, සමහරවිට අපිට හිතා ගන්නවත් බැරි කරදර බාධා කංකටොළු සහ අපිට හිතා ගන්නවත් බැරි දේවල් මුණ ගැහෙන තැන. සසර කියන්නේ එහෙම එකක්. සංසාර ගමනේ බොහෝ කාලයක් අපි සැරිසරා ආවත් මේ අපි යන්නේ නොදන්න ගමන. මේ යන්නේ නොතේරෙන ගමනක්, නොවැටහිච්ච ගමනක්. ඇත්තරම මේ ගමනේ යන්නත් හේතුව නොදන්නාකම, නොවැටහීම, අනවබෝධය. නොදන්න ගමනක් යනකොට, නොතේරෙන ගමනක් යනකොට කෙනෙකුට ඒ ගමන ගැන සම්පූර්ණයෙන් අවබෝධයක් තියෙන කෙනෙක්ගේ අවවාදය, අනුශාසනාව, ආශිර්වාදය, මඟ පෙන්වීම කොයිතරම්නම් පිහිටක් පිණිස පවතිනවද? ඒක සාමාන්‍ය පින්වතුනි සරලව හිතන්න. අපි කවදාවත් ගියපු නැති පාරක අපිට යන්න සිද්ධ වෙනවා. ඒ පාරේ මුණ ගැහෙන්නේ මොනවද කියලා දන්නේ? ඒ පාරේ යොමු තියෙන්නේ කොහොමද කියලා දන්නේ? ඒ පාරේ ස්වභාවය කිසිවක් නොදැන අපිට ඒ පාරේ යනකොට අපි ළඟ ඉන්නවා නම් ඒ මාවත ගැන හොඳට දන්න කෙනෙක්, කලින් ගිහිල්ලා තියෙන කෙනෙක්, අනතුරු හඳුනන කෙනෙක් අපිට රැකවරණයක් තියෙනවා. ඉතින් මේන්න මේ වගේමයි අපි අපේ සරණ ගැන තීරුම් ගත යුත්තේ. අපේ ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේත කාලේ බුදුරජාණන් වහන්සේගේ සරණ, ධර්මයේ සරණ, සංඝරුවනේ සරණ අපට තවමත් තිබෙනවා කියන එක අපේ හදවත් වලට දැනෙන ආකාරයෙන් ඉස්මතු කළා. ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරාවම ඉන්න
ප්‍රඥාවන්ත මිනිසුන්ට බෙදා දීමේ අරමුණින් මහමෙවුනාව භාවනා අසපුව ආරම්භ කළා. ඉතින් මේ අසපුව ආරම්භයත් එක්කනේ මේ විදේශගතව ඉන්න සදහැවත් පිංගුතුන්ලා පවා තමන්ගේ ජීවිතයට බොහෝ පින්පුරා ගැනීමේ අවකාශ ලබන්නේ. ශ්‍රද්ධා මාධ්‍ය ජාලය ආරම්භ වුණාට පස්සේ පිංගුතුන්ලාට නිරතුරු සද්ධර්මය අහන්න, නිරතුරු ජීවිතයට මඟ පෙන්වීම ලබන්න අවකාශය උදා වුණා. මේ හැමදේම අපට අපේ ජීවිතයට රැකවරණය උදෙසායි. බුදුරජාන් වහන්සේ වැඩ හිටපු කාලේ භික්ෂුන්ට තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එකල ජීවමානව වැඩ හිටපු නිසා බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥා ලෝකේ ආශිර්වාදය අදට වඩා බොහෝ සෙයින් මේ භික්ෂුන්ගේ ජීවිතවලට සංවේදී වුණා. ඉතින් එහෙම සිදුවීමක් මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ ඉස්මතු කරපු ජාතක පුවතක් තමයි අපි අද දවසේ මේ දේශනාවේදී ඉගෙන ගන්නේ. මේ ජාතක පුවතේ නම සුප්පාරක ජාතකය. සුප්පාරක නම් වූ බෝධිසත්වයන්ගේ කතා පුවත. අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ කාලේ වැඩ හිටියේ සෙවන් නුවර ජේතවනාරාමේ. දවසක් හවස් කාලේ භාග්‍යතුන් වහන්සේ ධර්මාසනයට වඩිනකන් ඔය සෙවන් නුවර දෙවුරන් විහෙරේ ධම්සභා මණ්ඩපේ භික්ෂුන් වහන්සේලා එක් කතා බහකට එළඹුණා. ඒ කතා බහ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව ගැනයි. තමන් සරණ ගියපු ශාස්ත්‍රූන් වහන්සේගේ ප්‍රඥාව ගැන අර භික්ෂූන් නොඒකාකාරී කතා වෙවී හිටියා. ඒ භික්ෂූන් දැන් හරියට කතා වෙනවා. භික්ෂුන්ට හරි සතුටුයි. බලන්න ආයුෂ්මතුනි, අපිට කායික ක්‍රියාව කොච්චර වැරදිලා තිබුණද? කායික ක්‍රියාව වැරදුනාම මෙච්චර නස්පැත්තියක් වෙනවා කියලා අපිට පෙන්නලා දුන්නේ, අපිට ආලෝකයේ සැපෙන්නේ අපි බුදුරජාණන් වහන්සේනේ. ඔන්න කතා වෙනවා. තව භික්ෂුන් කොටසක් කියනවා, එතනම ඉන්න අනිත් භික්ෂුන් දෙතුන් දෙනෙක් කියනවා, "ඌ ආයුෂ්මතුනි, අපි වචන වලින් මොනවද කිවි හිටියේ? අපි ඔහේ වචන කතා කර ඉන්නකොට මේ වචනයක් කතා කිරීමේ සීමාවක් දැනගන්නේ නැතුව අපි ඉද්දී අනේ බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාවෙන් මෙලොව පරලොව සසර දැකලා අපිට මේ වචන පාවිච්චිය ගැන කියලා දුන්නානේ. බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාවනේ ආයුෂ්මතුනි." තව භික්ෂුන් ටිකක් කියනවා, "ඇයි ආයුෂ්මතුනි, මේ හිත මොහොතක් පාසා නොයෙක් හිතුවලි වලින් මාරු වී තියදී අපි ඔහේ හිත හිටියා. බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාව නිසා නේද මේ හිතුවිලි හැසිරවීමේ සීමාව ගැන අපි දැනගත්තේ." ඔන්න ඔහම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැනම මේ සියලු දෙනා කතා කරමින් හිටියා. අපගේ භාග්‍යතුන් වහන්සේගේ මහා ප්‍රඥාව පුදුම සහගතයි. උන්වහන්සේගේ ප්‍රඥාව ධර්ම ප්‍රීතියකින් යුක්තයි. උන්වහන්සේ වේගවත් වැටහීමෙන් යුක්තයි. උන්වහන්සේගේ ප්‍රඥාව අතිශයින්ම තියුණුයි. සුවිශාල පැතිරුණු මහා ප්‍රඥාවක් නොවේ අපේ බුදුරජාණන් වහන්සේට තිබෙන්නේ. අහෝ ඒ අසිරිමත් මහා ප්‍රඥාව පොළොව වගේ. ඒ මහා ප්‍රඥාව සමුදුරසේ ගැඹුරුයි. ඒ මහා ප්‍රඥාව අහසසේ විපුලයි. සකල ජම්බුද්දීපේ කෙතරම් නුවණැත්තෙකුට වුණත් තථාගත දස බලයන් වහන්සේගේ ඒ මහා ප්‍රඥාව අභිභායන්ට බෑ නොවේද කියලා දැන් මේ භික්ෂුන් ශාස්ත්‍රුන් වහන්සේ ගැනම මේ බලන්න බුද්ධානුස්සතිය. මේ භික්ෂුන් මේ කුමක්ද කළේ? බුදුරජුන්ගේ ගුණ සිහි කළා. ගුණ සිහි කර ඒ ගුණ කතාවම කර ඉන්නවා. ශ්‍රාවකයෝ ශ්‍රාවිකාවෝ විදිහට පින්වතුනි අපිට මේ ජාතක පුවත් කොයිතරම් ආදර්ශයක්ද? සාමාන්‍යයෙන් අපි එකතු වුණත් මොන වගේ දේවල්ද කතා කළ යුත්තේ? ඒ ගැන හොඳ අදහසක් මේ ජාතක පුවතක් අවධානයෙන් කියවනවා නම් කෙනෙකුට අරගන්න පුළුවන්. බලන්න භික්ෂූන් එකතු වුණා. එකතු වෙවි කතා වෙවි ඉන්නේ තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේගේ අසිරිය. තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ තමාහට සැලසූ සැපය, තමන්ගේ ජීවිතයට ලබා දීපු ආශිර්වාදය. ඒ ගැන කතා බහ වෙමින් හිටියා. මේ වෙලාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ධර්මාසනයේ වෙත වැඩම කළා. ඒ වැඩම කරලා බුදුරජාණන් වහන්සේ
ධර්මාසනේ වැඩ ඉඳලා අහනවා මහණෙනි තථාගතයන් වහන්සේ පැමිණෙන්නට පෙර නුඹ කවරනම් කතාවකින්ද වාසය කළේ? ස්වාමීනි අපි තථාගතයන් වහන්සේගේ මහා ප්‍රඥාව ගැන කතා කළා. ඒ ප්‍රඥා ලෝකයෙන් අපට ලැබුණු ආශිර්වාද ගැන කතා කළා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි තථාගතයන් ප්‍රඥාවෙන් යුක්තව වාසය කළේ මේ දැන් පමණ නොවේ. නුවණ මුහුකුරා නොගිය එක්තරා බෝසත් උපතකදී මනුලොව ඉපදී ඇස නොපෙනී අන්ධයෙකුව සිටත් මහා සාගරයේ ජලය පිළිබඳව සංඥාත් ඊළඟට මේ සයුරේ මේ රන්රුවන් තිබේය කියාත් ඊටාම නිවැරදිව දැනගන්න සමත් වුණා. දැස් යුග අන්ධ වෙලා තියෙද්දිත් ඒවා මනමින් හඳුනගන්න සමත් වුණා. ඒ තරම් මහා ප්‍රඥාවක් තිබුණා කියලා බුදුරජාණන් වහන්සේ මෙහෙම කතාවක් දේශනා කළා. එතකොට භික්ෂුන් වහන්සේලාට ඒ කතා පුවත ඒ අසිරිමත් කතා පුවත අහන්න ආස හිතුණා. ඔන්න ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ මේ සුප්පාරක ජාතකය දේශනා කළේ. ගොඩාක් ඈත අතීතයේ බාරු රටේ බාරු කියන රජෙක් රාජ්‍ය විචාරමින් වාසය කළා. ওই කාලේ ඔය බාරු රටේ බාරු කච්ච කියලා වරාය ගම්මානයක් තිබුණා. මුහුදු යන මිනිස්සු ඉන්න ගම්මානයක් තිබුණා. ඒකේ නම මොකද්ද? බාරු කච්ච. අපේ මහා බෝධිසත්වෝ ඔය බාරු කච්ච කියන පටුන් ගමේ ජේෂ්ඨම නාවිකයාගේ පුත්‍රයා විදිහට උපන්නා. දැන් ඔය හැම ගමකටම ප්‍රධානියෙක් ඉන්නවනේ ජේෂ්ඨෙක්. ඒ ජේෂ්ඨයා වූ නායකයා වූ කෙනාගේ පුතා විදිහටයි බෝධිසත්වයන් වහන්සේ උපන්නේ. මේ උපන්න පුත් කුමාරයා සාමාන්‍ය දරුවෙකුට වඩා විශේෂයි. මොකද්ද විශේෂේ? මෙයාගේ ශරීර පැහැය අසාමාන්‍ය විදිහට රත්තරන් පාටට හුරුයි. රණට හුරු රත්තරන් වගේ පේන ශරීරයක්. මේ රන් පැහැයෙන් යුක්ත නිසා ඊටාම ප්‍රිය මනාප නිසා දෙමව්පියෝ මේ කුමාරයාට තබපු නම තමයි සුප්පාරක. සුප්පාරක කුමාර. ඉතින් මේ සුප්පාරක කුමාරයා 16 හැවිරිදි වියට එනකොට මේ නැව් පැදවීමේ ශිල්පයේ අතිශයින්ම දක්ෂෙක් වුණා. ඒ ශිල්පීය හැකියාව ඊටාම ඉක්මනින් ලබා ගත්තා. ඉතින් පස්සේ කාලෙක සුප්පාරක කුමාරයා තමන්ගේ පියාගේ අභාවයෙන් පස්සේ ජේෂ්ඨ නියාමක තනතුර ලැබුණා. දැන් මේ බාරු කච්චක කියන නගරයෙන් මේ බාරු කච්චක කියන පටුන් ගමින් යම් පිරිසක් නැවුණගිනවා නම් ඒ සියලු දෙනාට නායකයා සුප්පාරක කියන නියමුවා. මේ සුප්පාරක නියමුවා හරි නුවණැති හරි පඬිතයි. ඔහුට තිබුණ පුදුම ආනුභාවයක්. ඔහුගේ නුවණ ඔහුගේ තියෙන ප්‍රඥාව නිසාම ඔහුට තිබුණ ආනුභාවයක්. ඔහු යම් නැවකට ගොඩ වුණා නම් ඒ නැවේ හිටපු කිසි කෙනෙකුට විපතක් වුණේ. ඔහු සිටින නැවේ අනතුරු නැත. ඒ කාල වකවානුවේ මිනිස්සු මේ නැව් නගින්න කලින් යම් නැවක් යනවා නම් නැව් නගින්න කලින් මිනිස්සු විමසලා බලනවා කියන ඕකේ මේ අපේ සුප්පාරක නියාමතුමා ඉන්නවද? එහෙම හොයනවා. සුප්පාරක නියාමතුමා ඉන්නවා නම් මිනිස්සු කිසි බයක් නැතුව නගිනවා. මොකද මිනිස්සුන්ට විශ්වාසයක් තිබුණා මෙතුමාට තියෙන ආශිර්වාදයක්. මෙතුමාට තියෙන ආනුභාවයක්. මෙතුමාට තියෙන බලයක්. ඒ නිසා මෙතුමාගේ ආශිර්වාදයෙන් අපි අනතුරටපත් වෙන්නේ නැහැ කියලා මිනිසුන්ට බලවත් වූ විශ්වාසයක් තිබුණා. ওই විශ්වාසෙත් එක්ක මිනිස්සු හරි ඇලුම් කරපු කෙනෙක් මේ සුප්පාරක කියන බෝධිසත්ව නියාමකතුමා. මේ නිසාම මේ සුප්පාරක නියාමකතුමාට පින්වතුනි නැව් ගමන් වැඩි වුණා. මොකද යම් නැවක් පිටත් වෙන්න ලැහැත් වෙනවා නම් හැමෝම පතනවා. මෙතුමාම එනවා නම් හොඳයි කියලා. ඉතින් මෙතුමා තමයි සුක්කානම අරගෙන නැව සම්පූර්ණයෙන්ම අරගෙන යන්නේ. නිතර අර වැව් මේ මහා සාගරයේ තියෙන ලවණ සහිත හුළඟ වැදීම නිසා මෙතුමාගේ දැස් යුග ටික දුර්වල වුණා. අවසානයේ ඒ දැස් සම්පූර්ණයෙන් නොපෙනී ගියා. අන්ධකාර වුණා. ඒ නිසා මේ සුප්පාරක නියාමකතුමා තමන්ගේ නැව් ගමන් සියල්ල නවත්තලා ඉන්න කාලේ
එක වෙළඳ පිරිසක් කල්පනා කළා තමන් වෙළඳාම පිණිස නැව් නගින්න. ඉතින් මේගොල්ලොන්ට හරි හමන් ඉලක්කයක් තිබුණේ මේ මහා සාගරයේ නැව් නැගී කොහෙට හෝ ගිහිල්ලා එහි වෙළඳාම් කරගෙන දියුණු වෙනවා කියන අදහස තමයි මේගොල්ලන්ට තිබුණේ. එතකොට මේ වෙළඳ පිරිස කතා වෙනවා දැන් අපි මේ වෙළඳාම් යනකොට අපි හරියට මේ මුහුද ගැන දන්නේත් නැහැ. නොදැන මේ යන ගමනට අපිට ආශිර්වාදයක් වීම පිණිස අපි රැගෙන යා යුත්තේ කාවද? මේගොල්ලෝ කතා වෙනවා. කතා වෙද්දී කෙනෙක් කිව්වා අපේ සුපාරක පඬිතයන් එකතු කරන් ගියා නම්. එතකොට අනිත් එතන හිටපු කීප දෙනෙක් කිව්වා ඉතින් සුපාරක පඬිතයන්ගේ දැස් පේන්නේ නැහනේ. දැස් පෙවුන් නැති වුණාට එතුමාගේ නුවණැසට කිසි හානියක් වෙලා නැහැ. ඒ නිසා එතුමා නිකන් නැවේ හිටියත් ඇති. ඒ නිසා අපි මේ සුපාරක පඬිතයන්ව එකතු කර ගන්නම ඕන කියලා කතා වුණා. ඉතින් ගිහිල්ලා ආරාධනා කළා මේ සුපාරක පඬිතයන්ට තමන්ගේ නැවේ ප්‍රධාන නියාමක විදිහට තමන්ගේ නැවත් එක්ක මේ නැව් ගමනට එන්න කියලා. එතකොට සුපාරක පඬිතුෝ කියනවා අනේ දරුවනේ කොහොමද මං ඒක කරන්නේ? කොහොමද ප්‍රධාන නියාමක තනතුර මං දරන්නේ? මම අන්ධෙක් නෙවෙයි. එතකොට වෙලින්දෝ කියනවා අනේ ස්වාමී එහෙම කියන්න එපා. තමුන්වහන්සේ අන්ධ වුණත් අපට උතුම්. අනේ අපගේ නැවටෙන්න අපගේ එල්ලීම නම් අහක දාන්න එපා. තමුන්වහන්සේ කියන එක සංඥාවෙන් අපේ ගමන හරියන බව අපට හොඳටම විශ්වාසයි. එතකොට බලවත් විශ්වාසය මේ සුපාරක පඬිතයන් ගැන තියලා නැව් ගමන් බොහෝමයක් ගියපු මහා සාගරය ගැන මැනවින් දන්න සුපාරක පඬිතුයෝ ගැන ඒ අය විශ්වාසය තිබ්බා. මොකද ඒ අය මොකුත්ම දන්නේ නැත්තම් යමක් දන්න කෙනෙක් ගැන ඒ අය විශ්වාසය තැබීමේ වරද මොකද්ද? විශ්වාසය. ඒ විශ්වාසයටම පාලියෙන් වචනයක් කියනවා ශ්‍රද්ධාව. සංසාර මහා සාගරය ගැන අපි කවුරුත් දන්නේ නැහැ. අපි මේ සංසාර ගමනේ අම්මාගේ කුසින් උපන්නාට පස්සේ යම් පමණක් තේරෙන වයස වෙනකොට අපි ඔහි දඟලන්න දන්නවා. කතා කරන්න දන්නවා. නටන්න දන්නවා. අපි දන්නේ නැහැ මොකක් හෝ ලෝකෙක ඉඳලා අපි මෙහෙට ආපු බව අපිට ඒක කියා දුන්නා බුදුරජාණන් වහන්සේ. අපිට හරියට තේරුමක් තිබ්බේ නැහැ අපි මේකේ නාකි වෙලා හොඳටම ලෙඩ දුකටපත් වෙලා අවසානයේ මරණයෙන් කෙලවර වෙන ජීවිතයක් මේ අපිට තියෙන්නේ කියලා. ඒ ගැන වැටහීමක්, ඒ ගැන සංඥාවක් ඇතුව නෙමෙයි අපේ ජීවිතේ තිබුණේ. ඒ ගැන අපිට කියලා දුන්න අපේ බුදුරජාණන් වහන්සේ. මෙතනින් මැරුණාට පස්සේ අපි තවත් පරලොවකට වෙනත් ලෝකයකට යනවා කියන එක අපි දැනන් හිටියේ. ඒක අපිට කියලා දුන්න බුදුරජාණන් වහන්සේ. මේ සංසාර සයුරේ ස්වභාවය. එදා තමන් මුහුදු යන්න සූදානම් වෙනකොට මුහුදේ ස්වභාවය නොදන්නා ඒ අය මුහුද ගැන දන්නා පඬිතෙකුගේ පිහිට පැතුවා. මුහුද ගැන දන්න පඬිතෙකුගේ පිහිට පැතුවා. අද යම් නුවණැත්තෙක් මේ සංසාර ගමනේ අනතුරක් කරගන්නේ නැතුව යන්න කැමති වෙනවා නම් එයා පිහිට පැතිය යුත්තේ, එයා සරණ පැතිය යුත්තේ සියල්ල අතැඹුලක්සේ අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේගෙන් විනා වෙන කාගෙන්ද? බුදුරජාණන් වහන්සේගෙන්මයි අපට පිහිටක් සරණක් ආශිර්වාදයක් තියෙන්නේ. එතකොට මේ වෙළඳ පිරිස ඇවිටිලි කරනකොට මහා බෝධිසත්වයෝ කිව්වා හොඳයි එහෙනම් දරුවනේ මං එන්නම් මේ නැවට. උඹලා නැවතත් ඉල්ලන නිසා. ඉතින් ඔවුන් රැගත් නෞකාව සද්දිනක් පුරා මහා සාගරේ නිරුපද්‍රිතව යාත්‍රා කළා. 8 වෙනි දවසේ අකාලයේම වායු කැළඹීමක් හටගත්තා. දැන් මේ බෝධිසත්වයන්ට ඇස් අඳ වුණාට මේක හොඳට තේරෙනවා. බෝධිසත්වයන්ට සුක්කානම හසුරවන්න බෑ. බෝධිසත්වයෝ නිහඬව වාඩිලා ඉන්නවා. නැව මේ කැළඹීමට හසු වෙලා වෙනම පැත්තකට හැරුණා. මේ හැරිච්චි පැත්ත මේ කවුරුත් දන්නේ නැති පැත්තක්. කිසි කෙනෙක් නොදුටු ආකාරී
අමුතුම සාගර ප්‍රදේශයකට මේ නැව ඇදී ගියා. මේ සාගර ප්‍රදේශයට කියන්නේ කොරමාලී කියන සමුද්‍රය. එහි මාළුවෝ ඉන්නවා කියනවා. හරියට මේ මාළුන්ගේ මූණු හැඩේ මිනිස්සුන්ගේ වගේ. මිනිස්සුන්ට වගේ උල්ලු හොටවල් තියෙනවා. සයුරු දියේ මේ මාළු උඩට එනවා, යටට කිමිදෙනවා. මෙහෙම බොහෝ දේ වෙනත් සයුරක දකින්න නැති දේවල් මේ සාගරේ දැක ගන්න ලැබුණා. මේක දැකපු වෙලෙන්දෝ මේ මුහුද මොකක්ද කියලා හරියට දන්නේ නැතුව සුපාරක පඬිතයන්ගේ මෙහෙම අහනවා. ඊතා උල්නාසයෙන් යුතු මිනිස් මුහුණේ හැඩගත් මේ මාළු සමුදුර දියෙහි උඩට මතුවී යට ගිලෙත් සුපාරක පඬිතේනි මේ කවර නම් සයුරක්ද? ඔන්න නොදන්න එකක් තිබ්බා අහනවා. මේ කොයි වගේ සයුරක්ද? එතකොට මේ අහන්නේ කාගෙන්ද? ප්‍රඥාවන්තයෙක්ගෙන්. ඒ ප්‍රඥාවන්ත සුපාරක පඬිතුයෝ මේක හොඳට තේරුම් අරගෙන මේ වගේ ලක්ෂණ තියෙන්නේ කොයි මුහුදේදයි මේ මුහුදු ගමන් ගිහිල්ලා හොඳට හුරුයි කියනවා මෙහෙම. බාරුකච්ච පටුනෙන් අවුත් ධනය සොයා මහ සයුරට වන් වෙලෙන්දන් වූ දරුවනේ තොපගේ මේ නැව ප්‍රකෘති මුහුදු දිය ඉක්ම අප ගමන් නොයන වෙනත් පෙදෙසකට ඇවිත් ඇත. මේ කුරමාලී මුහුද නම් වේ. මේ මුහුදට කියන්නේ කුරමාලී කියලා. ඒ කුරමාලී කියන මුහුද මේ ප්‍රකෘති මුහුදු සීමාවෙන් අපි ඉක්මට ආවා. බෝධිසත්වය ඔක්කොම දැනගෙන කතා කරනවා. එතකොට මේ වෙළෙන්දෝ ටික ඒක හොඳට දැනගත්තා. ප්‍රවේශමෙන් යුක්තව නැව ඉදිරියට යාත්‍රා කෙරෙව්වා. බෝධිසත්වයෝ එහිදී හොඳම හිතවත් සමීපතම විශ්වාස කටයුතු පුරුෂයෝ කිහිප දෙනෙක් ලව්වා. මේ මුහුදු සීමාවේ තියෙනවා හරියට දියමන්ති. මේ දියමන්ති හීන් සීරුවේ අරගෙන නෞකාවේ එක පසෙකට වෙන්න පටව ගත්තා. සියලු දෙනාට සෑහෙන විදිහට දියමන්ති. මොකද මෙතන දියමන්ති තියෙනවා කියලා උස්සඩින් හැමෝටම කිව්වොත් එහෙම සියලු දෙනා මෙතනම වෙනසී යනවා ධනලෝභය නිසා. නිසා ප්‍රමාණවත් පරිදි නැව යරි බාරුකච්ච පටුනට ගියාට පස්සේ මේ අයට මේ ඒ දියමන්ති බෙදා දීමේ අදහසින් බෝධිසත්වයෝ ඒ දියමන්ති වෙනම අරන් තිබ්බා කියනවා. ඉතින් තව ටික දුරක් යනකොට මේ මුහුදේ මේ නෞකාව වෙලෙන්දෝ නොදුටු කිසි කලෙකක් දැකලා නොතිබිච්ච තවත් මුහුදු සීමාවකට පැමිණියා. ඒ මුහුදු සීමාවේ ස්වභාවය ගැන වුන් මෙහෙම කියනවා. ඇවිල්ලා යන ගිඳි කදන්සේ මහදවල් හිරු නැගිසේ මහ සයුර බබලනවා. සුපාරක පඬිතේනි මේ කවරනම් සයුරක්ද? ඒ අයට දකින්න ලැබුණා ගිනි කඳන් වගේ බැබලෙන සයුරක්. මේ මොකක්ද මේ සයුර? එතකොට සුපාරක පඬිතුයෝ කියනවා බාරුකච්ච පටුනින් අවුත් ධන සොයා මහ සයුරට නවන් වෙලෙන්දන් වූ දරුවනේ තොපගේ මේ නැව ප්‍රකෘති මුහුදු දිය ඉක්ම අප ගමන් නොයන වෙනත් පෙදෙසකට ඇවිත් ඇත. මේට කියන්නේ අග්ගිමාලී මුහුද කියලයි. අග්ගිමාලී කියන කවුරුත් නොදැන සිටි මුහුදකට ආවා. ඒ මුහුද ගැන දැනගත්තා. ඒ මොහොතේත් මහා බෝධිසත්වයන් වහන්සේ අර විශ්වාස කටයුතු පුරුෂයෝ ලව්ව මෙහි තිබිලා තියෙනවා බොහෝසේ රන්. ඒ රන් වෙනම නෞකාවට පටව ගත්තා. නැවේ තියෙනවා නම් වෙන බර දේවල් ඒවා ඉවත් කළා. නැව සම්බර කරගත්තා. යලි ගමන පිටත් වුණා. තව ටික දුරක් යනකොට තවත් මුහුදක්. ඒ ගැන අහනවා මෙහිම. විසිර ගිය කිරිදියසේ මිදී ගිය කිරිසේ මහ සයුර දිස් වෙනවා. සුපාරක පඬිතේනි මේ කවරනම් සයුරක්ද? සුපාරක පඬිතුයෝ කියනවා බාරුකච්ච පටුනෙන් අවුත් ධන සොයා මහ සයුරට වන් වෙලෙන්දන් වූ දරුවනේ තොපගේ මේ නැව ප්‍රකෘති මුහුදු දිය ඉක්ම අප ගමන් නොයන වෙනත් පෙදෙසකට ඇවිත් ඇත. මේට කියන්නේ දධිමාලී මුහුද කියලයි. මේ ඔක්කොම මුහුදු සාමාන්‍ය මුහුදු සීමා ඉක්ම ගිහිල්ලා දැන් මේගොල්ලෝ අනතුරකට යන්නේ. අනතුරක් කරා ඇදමින් ඉන්නවා. කොයියම් මොහොතක හෝ මේගොල්ලෝ ප්‍රකෘති මුහුදට තමන්ගේ නැව ගනීවි කියන අදහසින් සුපාරක පඬිතුයෝ ඉවසාගෙන හිටියා.
එහි ධනය තිබුණා. ඒ ධනයත් සුපාරක පඬිතුයෝ අනෙක් අයට නොපෙනෙන විදිහට නෞකාවට අරගත්තා. තව ටික දුරක් යනකොට හම්බෙච්ච මුහුදු තීරය ගැන ඔවුන් මෙහෙම අහනවා. මහා කුසතන යායක් වගේ තද නිල් කුඹුරු යායක් වගේ මහා සාගරය දිස් වෙනවා. සුපාරක පඬිතුයනි මෙහෙම පේන මේ සයුර නම් කුමක්ද? බාරුකච්ච පටුනින් අවුත් දන සොයා මහසයුරට වන් වෙලින්දන් වූ දරුවනි, තොපගේ මේ නැව ප්‍රකෘති මුහුදු දිය ඉක්ම අප ගමන් නොයන වෙනත් පෙදෙසකට ඇවිත් ඇත. මේකට කියන්නේ කුසමාලී මුහුද කියලයි. බලන්න මේ ඒ කාලේ බෝධිසත්වයන් වහන්සේට මුහුද ගැන තිබුණු අවබෝධය. ඒ කාලේ මේ සිදුවීම වෙන කාලේ මේ වගේ ස්වභාවයෙන් යුක්තව මුහුදු තියෙන්නේ නැති. ඒ තිබුණු මුහුදු ඔස්සේ යනකොට අනිත් අය කවදාවත් දැකලා නැති මේ මුහුදු ගැන බෝධිසත්වෝ විස්තර කළා. තව ටික දොරක් යනකොට හම්බුණා මේ තවත් මුහුදු තීරයක්. බලන්න ඒ ගැන අහපු විදිහ. බටවණයක්සේ උණ වණයක්සේ දිස්වෙයි. සයුර දැන් එලෙසින් පෙනෙයි. සුපාරක පඬිතේනි මේ කවරනම් සයුරක්ද? බාරුකච්ච පටුනින් දන සොයා මහසයුරට වන් වෙලෙන්දන් වූ දරුවනේ, තොපගේ මේ නැව ප්‍රකෘති මුහුදු දිය ඉක්ම අප ගමන් නොයන වෙනත් පෙදෙසකට ඇවිත් ඇත. මේකට කියන්නේ නලමාලී මුහුද කියලයි. ඔන්න ඉතින් මේ මුහුදක් ගානේ පහුවෙවි මේගොල්ලෝ අනතුරුදායක මුහුද ළඟටම ආවා. ඒ අනතුරුදායක මුහුදට කියනවා වලබහා මුඛී සයුර කියලා. ඒ සයුරට ආවට පස්සේ නෞකාව මහා රළගිඩි අතරේ අනතුර කරාම යනවා. දැන් නැව පැද්දෙනවා. මහා බයකි හටගන්නේ ඊතා බිහිසුණු මුහුදකි. මෙයින් මහා නොමිනිස් දරුණු හඬ නංවයි. වේගෙන් ඇදෙන රළ කඳ ගැඹුරු හෙලකට වැටෙයි. ප්‍රපාතයක්සේ මේ මුහුද දිස්වෙයි. සුපාරක පඬිතේනි මේ කවරනම් සයුරක්ද? දැන් මේගොල්ලෝ අනතුරු කලාම ඇවිල්ලා. එතකොට සුපාරක පඬිතුයෝ කියනවා බාරුකච්ච පටුනින් දන සොයා මහසයුරට වන් වෙලෙන්දන් වූ දරුවනේ, තොපගේ මේ නැව ප්‍රකෘති මුහුදු දිය ඉක්ම ගිහිල්ලා අප ගමන් නොයන වෙනත් ප්‍රදේශයකට ආවා. මේකට කියන්නේ වලබහා මුඛී මුහුද කියලයි. ඊළඟට කියනවා දරුවනේ වලබහා මුඛී මුහුදට යම් නැවක් ආවොත් ඒ නැවනම් අනතුරෙන් නවත්තන්න බෑ කියලයි. මේ මුහුදේ යන අපි දන්නේ. බේරන්න අමාරු තැනකට ආවා. මුළු නෞකාවම වෙනසෙනවාමයි කිව්වා. එතකොට අර මහා වෙළඳ පිරිස මේකේ සුළුපටු පිරිසක් නෙවෙයි පින්වතුනි, 700ක වෙළඳ පිරිසක් හිටියා. විලාප නගන්න පටන් ගත්තා. අයියෝ අපි දැන් කොමක්ද කරන්නේ? අපිට මේ මොකද්ද වෙච්ච අනතුර? අපේ ජීවිතවලට දැන් කොමක්ද වෙන්නේ කියලා මේගොල්ලෝ අඬනකොට බෝධිසත්වයෝ කල්පනා කළා මං හැර මේ අයව බේරා ගන්න පුළුවන් කිසි කෙනෙක් නැහැ. මේ වෙලාවේ පුරුෂ ශක්තියකින් ගන්න පුළුවන් කිසිම උපකාරයක් ඇත්තෙත් නැහැ. මේ වෙලාවේ තියෙන්නේ සත්‍යයේ ශක්තිය විතරමයි. සත්‍යයේ ශක්තිය ගන්න නම් සත්‍යයක් තියෙන කෙනෙක් ඉන්න ඕන. මේ මුළු නෞකාවෙම මට තරම් සත්‍යයක් තියෙන කෙනෙක් තවත් ඇත්තේ නැහැ. ඒ බෝධිසත්වයන්ට තිබුණු සත්‍ය මොකද්ද? ඒ සත්‍ය තමයි සිල් රැකීම තුලින් උපදවාගත්ත සත්‍ය. ඒ සත්‍ය මුල් කරගෙන සත්‍ය ක්‍රියාවක් කරන්න කල්පනා කළා මහා බෝධිසත්වයෝ. අර පිරිසට කතා කරලා කියනවා දරුවනේ ලොකු වෙලාවක් ගන්න එපා. නැව අනතුරට ඇදෙන්න පෙර නුඹලා ඉක්මනින් මාව සුවඳ පැනින් නහවන්ට, අලුතින් වස්ත්‍ර හදවන්ට, ගරු සත්කාර දක්වා මාව මේ නෞකාවේ සුක්කානුම ළඟින් තියන්න, මාව මූලිකයා කරන්න, ප්‍රධානියා කරන්න කිව්වා. එතකොට මේ දෑස්සන්ද සුපාරක පඬිතයන්ව අර වෙළඳෝ ටික මැනවින් නහවලා උපස්ථාන කරවලා මේ නැවේ සුක්කානුම ළඟ තිබ්බා. ඒ තිබ්බ ගමන් සුපාරක පඬිතයෝ සත්‍යක්‍රියාව කළා. බලන්නේ සත්‍යක්‍රියාව. යම් කලක පටන් මං මේ ජීවිතය ගැන දනිම්ද එතෙක් මෙතෙක් කාලය තුල
දැන දැන කිසි ප්‍රාණියෙක් මාතින් මිය ගිය වග මම නම් නොදන්නෙමි. අනුන් සතු තනහුලක දෙයක් මම පැහැර නොගත්තෙමි. අනුන්ගේ බිරිඳක් දෙස ලෝභ සිතින් නොබැලුවෙමි. සිතා මතා බොරුවක් කිසිවෙකුට හෝ නොකීවෙමි. තනාගින් ගත් බිඳක් තරමේ සුරාවක් නොබීවෙමි. මේ සත්‍ය වචනේ ආනුභාවයෙන් සුවසේ මේ නැවයේ අනතුර නවතිවා. ඕන්න ඔහොම සත්‍යක්‍රියාව කළා. ප්‍රඥාවන්තයෙකුගේ ජීවිතේ යම් ප්‍රඥාවක් තියෙන කෙනෙක්ගේ ජීවිතේ සීලය කියන එක එහෙනම් පිහිටා තියෙන එකක් නේ. බලන්න මේ මහා බෝධිසත්වයෝ පංචශීල ප්‍රතිපදාව තුල මනාව හික්මිලා හිටියනේ. ඒ පංචශීල ප්‍රතිපදාවෙන් හික්මීමේ සත්‍ය බලය තමයි ගත්තේ තමන්ගේ රැකවරණය පිණිස. ඒ සත්‍ය බලයෙන් ඒ සත්‍ය අනුහසින් මහා බෝධිසත්වයෝ අර නැවේ හිටපු සියලු දෙනාවම බේරගත්තා. ඉතින් සියලු දෙනා ආරක්ෂා වුණා, රැකුණා. රැකිච්ච සියලු දෙනාට ඊටාම කෙටි කාලයක් ඇතුලේ නැව ප්‍රകൃති මුහුදට යොමු කරගෙන යලිත් වතාවක් පැමිණෙන්න පුළුවන් වුණා බාරුකච්ච තොටට. බාරුකච්ච තොටට පැමිණියාට පස්සේ බෝධිසත්වයෝ නෞකාවට තමන් අරගෙන වෙනම තැන්පත් කරපු සියලු ධනය අර 700ක් පිරිසට බෙදලා දුන්නා. ඒ සියලු දෙනාට සැපේ සැලසුණා. ඉතින් භාග්‍යවත් බුදුරජාන් වහන්සේ දේශනා කළා මහණෙනි එදා මේ මුහුද ගැන මහා දැක්මකින් යුක්ත වෙච්චි දැස් යුග නොපෙනිද්දී පවා මුහුද ගැන හොඳ වැටහීමකින් යුතුව හිටපු ඒ සියලු දෙනාව බේරාගත්ත සුපාරක පඬිතයන්ව සිටියේ මමනේ. එහෙම දේශනා කළා. එදා බුදුරජාන් වහන්සේට තිබුණේ මුහුද ගැන මනා දැක්මක්. අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ බවට පත් වෙනකොට තථාගතයන් වහන්සේට මුළු ජීවිතයේ සම්බන්ධයෙන්ම මහා දැක්මක්. එක් අවස්ථාවක බුදුරජාන් වහන්සේ ළඟට ගාමිණී කියලා කෙනෙක් ඇවිදලා ඇහුවනේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේ සමීපයට නානා අය නානා මාදිලියේ ප්‍රශ්න ගොතාගෙන එනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ළඟට දෙවිවරුත් ප්‍රශ්න අහන්න එනවා. යක්ෂයෝත් ප්‍රශ්න අහන්න එනවා. අසුරයෝත් ප්‍රශ්න අහන්න එනවා. නාගයෝත් ප්‍රශ්න අහන්න එනවා. බ්‍රහ්මයෝත් ප්‍රශ්න අහන්න එනවා. මිනිස්සු අතරේ ගත්තත් ස්වාමීනි රජවරුත් ප්‍රශ්න අහන්න එනවා. සිටුවරුත් ප්‍රශ්න අහන්න එනවා. නොඑක් මේ උගත්තුත් ප්‍රශ්න අහන්න එනවා. හැම කෙනෙක්ම නානා මාදිලියේ ප්‍රශ්න ගොතාගෙන තථාගතයන් වහන්සේ ළඟට එනවා. ඒ පැමිණෙන අය ප්‍රශ්නේ විසඳාගෙනම යනවා. ප්‍රශ්නෙට විසඳුම තථාගතයන් වහන්සේ හරියට මේ ශ්‍රී හස්තේ තියාගෙන හිටපු දෙයක් එකපාර පෙන්නනවා වගේ ප්‍රශ්නෙට උත්තරේ පෙන්නනවා. අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔක කරන්නේ කොහොමද? බුදුරජාන් වහන්සේ කල්ැතුවම හිතනවාද මෙන්න මේ වගේ ප්‍රශ්න මිනිස්සුන්ට එන්න පුළුවන්. මේවා ආවොත් මේකට විසඳුම විදිහට මේක කියන්න ඕන. මේ වගේ ප්‍රශ්න මිනිස්සුන්ට ආවොත් මේක මේ විදිහේ උත්තරයකින් විසඳන්න ඕන. එහෙම බුදුරජාණන් වහන්සේ කල්ැතුව සැලසුම් හදනවද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ගාමිණීට මේ ගාමිණී කියලා කියන්නේ හොඳට ඒ කාලේ වාහන හැදීමේ ශිල්පේ දක්ෂෙක්. කියනවා ගාමිණී මම ඔබට මෙහෙම කියන්නම්. ඔබට තේරෙන විදිහට උත්තර දෙන්න. ගාමිණී යම් කිසි කෙනෙක් ඔබ සමීපයට පැමිණිලා ඔහුගේ රථය ගැන ඇහුවොත් මගේ රථයේ මෙන්න මේ තැනින් සද්දයක් එනවා මේ සද්ද එන්න හේතුව මොකද්ද කියලා. ගාමිණී වාහන හැදීමේ අතිශයින් දක්ෂ ඔබ ඔහුට ඒකට උත්තරේ කියන්න කලින් පොත් පෙරලා හොයනවාද? මොකක්ද අපේ මේකට හේතුව කියලා. එහෙම නැත්නම් ගාමිණී ඔබ හිතාගෙන ඉන්නවද කල්ැතුවම කවුරු හරි කෙනෙක් ඇවිල්ලා වාහනය ගැන මෙහෙම ඇහුවා මම මේ මගේ උත්තරයක් දෙනවා. ඔබ එහෙම හිතන් ඉන්නවද කල්ැතුව? එතකොට ගාමිණී hina වෙලා කියනවා අනේ නෑ ස්වාමීනි මම මේ වාහන ශිල්පයේ අති දක්ෂයෙක්නේ.
මට මේ වාහන ගලවලා සවි කරලා හොඳ දැනුමක් තියෙනවා කිව්වා මේ වාහනේ හැම චූටි කොටසක් ගැනම පවා. ස්වාමිනී එහෙව් මට කවුරු හරි ප්‍රශ්නයක් කිව්වොත් එහෙම ආයි පොත් පෙළන්න දෙයක් නැහැ කිව්වා. කලින් සැලසුම් කරගෙන ඉන්න දෙයක්වත් නැහැ කිව්වා. මට ස්වාමිනී තේරෙනවා කිව්වා මෙතන දෝෂයක් ඉන්න නම් මේන්න මෙතන මොකක් හරි අවුල තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාලා ගාමිනී ආන් ඒ වගේමයි. තථාගතයන් වහන්සේත් මේ මුළු ජීවිතේම හැම කොටසක් ගානම දන්නවා. තථාගතයන් වහන්සේට ධර්ම ධාතුව අවබෝධ වෙලා තියෙන්නේ. ඒ නිසා ගාමිනී තථාගතයන් වහන්සේ මේ ජීවිතේ සම්බන්ධයෙන් කතා කරන්නේ අවබෝධය තුල ඉඳලා. ඒ අවබෝධය තුල ඉඳලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනකොට අර එදා බාරුකච්ච පටුනෙන් නැව් නැගිච්ච මිනිස්සුන්ට මහසයුරේ යම් අනතුරු තිබුණාද නොදන්නා කිසිසේත් නොහිතු අනතුරු. ওই වගේම අපට සසරක තියෙන අනතුරු ගැන බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළින් අපිට දැනගන්න පුළුවන්. සසරක තියෙන අනතුරු. මේ සංසාර ගමනේ නිරයක් අපිට බුද්ධ භාෂිතය තුළින් අහලා තේරුම් ගන්නවා මිස අපිට මේ මනුස්ස ලෝකේ ඉඳලා එකපාර නිරේ දකින්න බෑ. අපිට එහෙම නිරේ පේන්නේ. නමුත් නොඑක ආකාරයේ නිරයන් තියෙන බව ඒ නිරයන් කරා ජීවිතයක් ඇදෙන්නේ කොහොමද කියන එක බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවේ අනුහසින් නේද අපි දැනගත්තේ. ඒක බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවෙන් දේශනා කරපු ධර්මය අපි කියවනකොට අපිට දකින්න ලැබෙනවා නිරය තියෙනවා. ඊළඟට පෙරේත ලෝකේ තියෙනවා. ඊළඟට අතිශයින්ම බියකරු වූ තිරිසන් උපත් තියෙනවා. අසුරයන්ගේ ලෝකයක් තියෙනවා. අනතුරු බොහෝමයක් තියෙනවා. ඒ අනතුරු කරා කෙනෙක් ඇදෙන්නේ කය වැරදුනොත්. කායික ක්‍රියාව වැරදි පාරකට දාගත්තොත් එයා ඇදෙනවමයි අනතුරට. කයින් ප්‍රාණඝාත කරනවා නම්, කයින් හොරකම් කරනවා නම්, කයින් සල්ලාලකම් කරනවා නම්, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් එයා ඇදීගෙන යන අනතුර කරා. මේ සංසාර සයුරේ ස්වභාවයකි. මේ සංසාර සයුරේ ස්වභාවය තමයි තමන්ගේ කය වරද්ද ගත්තොත් එහෙම එයා ඇදීගෙන යන අනතුරට. දැන් බලන්න අර මුහුදු වලට ඇදුනහම ඒ මුහුදු වල එක එක ස්වභාව තිබුණනේ ඔය වගේමයි. කයින් වැරදි කරපු කෙනා නිරේට ඇදුනොත් එහෙම එයා ගිනි දැල් අතරේ කොටු වෙනවා. එයා අන්ධකාරයේ අතරේ කොටු වෙනවා. එයා බිහිසුණු විලාප මැද කොටු වෙනවා. නවත්තන්න බෑ. කය වරද්දගෙන එයා ගිහින් මේ පෙරේත ලෝකයක් අස්සට ගියොත් එහෙම එයා කුස ගින්නේ අනිවාර්යෙන් විඳවනවා. පිපාසයෙන් අනිවාර්යෙන් විඳවනවා. ඊටාම බියකරු වූ අත්දැකීම් වලට යාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කය විතරක් නෙමෙයි මේ වචනේ රකින්නත් ඕන. වචනේ රැකගන්න බැරුව ගියත් සම්පූර්ණයෙන් යොමු වෙලා යන අනතුරු පැත්තට. වචන රකින්න ඕන බුදුරජාණන් වහන්සේ වදාලා වචනෙන් බොරු කිව්වොත් අනතුරට ඇදෙනවා. කේලම් කිය වාසය කළොත් අනතුරටම ඇදෙනවා. හිස් වචන කතා කර ඉන්නවා නම් අනතුරට ඇදෙනවා. පරුස වචන කතා කරනවා නම් අනතුරට ඇදෙනවා. ගුණවතුන්ට නිନ୍ଦා පහස ගරහා කරනවා නම්, ධර්මයකට අපහාස කරනවා නම් අනතුරට ඇදෙනවා. ඒ අනතුර කරා ඇදීගෙන යනකොට ඒ අනතුර එක තැන තමයි තිරිසන් අපාය. අපි තුමු තිරිසන් අපායකට ගියා කියලා. එයාට ඒ තිරිසන් අපායේ මැද මරණ බය, තව සතෙකුගේ ගොදුරක් වෙයි කියන බය, පන පිටින් තව සතෙකුගේ කුසක් ඇතුළට තෙරපි යනකොට දැනෙන බය, ඔක්කොම බයවල් තියෙනවා. ඔක්කොම භීති එතන තියෙනවා. තමන්ගේ මස් අනුභවයේ පිණිස තව කෙනෙක් තමන්ව මරාගනී කියන බය එතන තියෙනවා. ඇස්පනා පිට තමන්ගේ දරුවන් වෙන් වෙලා යද්දි බලාගෙන ඉන්න වෙන බය එතන තියෙනවා. හරියට අර බාරුකච්ච පටුනෙන් නැව් නැගිලා නොදන්නා මුහුදු මැදට ගියපු මිනිස්සු වගේ.
හරි භයංකාරයි සංසාර සාගරේ. ඉතින් ඒ සංසාර සාගරය ගැන බුදුරජාන් වහන්සේ මැනවින් දේශනා කරලා තියෙනකොට අපි අර බාරුකච්ච පටුනින් නැව් නැගිච්ච මිනිස්සු සුප්පාරක පඬිතයන්ගේ වචනයට ඇහුම්කන් දුන්නා වගේ බුදුරජාන් වහන්සේගේ වචනයට ඇහුම්කන් දෙනවා නම් ඒක විශ්වාස කරනවා නම් අපේ ජීවිතේ රැක ගන්න පුළුවන්. හිත හසුරුවනකොට භාග්‍යතුන් වහන්සේ වදාලා ලෝභකම් කරන්න එපා. අධික ද්වේෂයෙන් ඉන්න එපා. මිතදිටු වෙන්න එපා කියලා. ඒ දේවල් නොකර හිටියොත් රැකෙන්න පුළුවන්. රැකවරණය පිණිස හේතු වෙන දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. හොඳට පින් කරගන්න. හොඳට කුසල් දියුණු කරගන්න. තමන්ගේ සිත කය වචනේ රැකගන්න. ඉන්ද්‍රිය සංවර කරගන්න. මෙහෙම අවවාද කළා. ඒ තුළ රැකවරණය තියෙනවා. ඒ රැකවරණයට ගියොත් එහෙම මේ සංසාර සාගරේ සුගතිය කියලා තියෙනවා. දෙව්ලොව, මිනිස් ලොව, බඹලොව. එතන ගියාට පස්සේ ඒ සුගතිවල ඒ කෙනාට හොඳ සැපයන් තියෙනවා. එයාට හාත්පස දකින්න ලැබෙන්නේ සැපයන්. දැන් මේ මලන්න මේ මනුස්ස ලෝකයකට පින් කරගෙන පැමිණිච්ච අයට සෑරජුන් දකින්න ලැබෙනවා. බෝධිය දකින්න ලැබෙනවා. සංඝයා දකින්න ලැබෙනවා. මිහිරි වූ සද්ධර්මය අහන්න ලැබෙනවා. ඒ වගේ මේක මේ සුප්පාරක ජාතකයේ තියෙන පුවත අපිට මේ ජීවිතේට ඔහොම තෝර බේර ගන්න පුළුවන්. එහෙම තෝරා බේරා ගනිද්දී තමයි අපිට අපගේ ශාස්ත්‍රූන් වහන්සේ මුණ ගැහිම කියලා කියන්නේ. කොච්චර රැකවරණයක්ද අපට කියලා තේරෙන්නේ. කොටින්ම එදා සුප්පාරක පඬිතයන් නෞකාවේ සිටපු නිසා ඒ නැව සුප්පාරක පඬිතුයෝ සත්‍යක්‍රියා බලයෙන් ගලවා ගත්තා. අදටත් පින්වතුනි ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වැඩලාත් අපේ ජීවිතයට බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන ආශිර්වාද ලබද්දී ඒකේ පිහිටක් නැද්ද? අදටත් තියෙනවා. අදටත් මහා සෑය ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ඒකාන්ත කොට බුදුගුණ සත්‍යයි. අනේ මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාද බෙලින් මට ආශිර්වාදී ලැබේවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් මට සියලු යහපත සැලසේවා කියලා මිනිස්සු පතන්නේ නැද්ද? ඒ පතන දේවල් බොහෝමයක් බුදුරජුන්ගේ ආශිර්වාදයෙන් සඵල වෙන්නේ නැද්ද? දැන් අපි අහලා තියෙනවනේ. ওই සෙවන් නුවරම එක්තරා මිනිසෙක් හිටියා. ඒ මිනිසයාට තිබුණ තද බල අමනුස්ස දෝෂයක්. ওই අමනුස්ස දෝෂේ කොච්චර තදයට තිබ්බද කියන්නේ ওই අමනුස්සයා පේන්න එනවා. මොහොත් එක පේන්න ඇවිල්ලා අමනුස්සයා කෙලින්ම කියනවා ඔබ දාලා යන්නේ ඔබ හිතන්න එපා උඹට මේ මගෙන් ගැලවෙන්න පුළුවන් වෙයි කියලා. මෙහෙම අමනුස්සයා කතා කරනවා. දැන් මේවා අමුතු ඒවා නෙමෙයි. අදටත් ওই වගේ සිදුවීම් ඕන තරම් තියෙනවා. අමනුස්සයා මෙහෙම කතා කරනවා. මේ මනුස්සයාට ඉතින් බේරුමක් තිබ්බේ නැහැ. කොහොම හරි අමනුස්සයාගේ ගුටියත් කකා ඔහේ හිටියා. එක අවස්ථාවක යම්කිසි විශේෂ කටයුත්තකට මෙයාට තමන්ගේ මිත්‍රයෙකුගේ නිවසට යන්න සිද්ධ වුණා. මේ ගෙදෙට්ට ගියා විතරයි අර අමනුස්සයා පේන්න එන එක නැවතුණා. දැන් තිබ්බ ඇඟේ අමාරු නෑ, ඔළුවේ කැක්කුම් නෑ, වෙහෙස නෑ. දවස් කිහිපයක් එහෙ වාසය කළා. වාසය කරලා මොහු යලිත් වතාවක් තමන්ගේ මිත්‍රයාට සමුදීලා තමන්ගේ ගම් රට බලා යන්න පිටත් වෙනකොට මේන්න අමනුෂ්‍යයා මග ඉන්නවා. මග රැකගෙන ඉන්නවා. අමනුෂ්‍යයා මේ මිනිස්යාව දැක්ක ගමන් කිව්වා ඔබ එනවනේ. උඹ සෑහෙන කලක් මගෙන් බේරුණානේ කිව්වා. එතකොට මේ මිනිස්යාත් බය ගන්න නැතුව අමනුෂ්‍යත් එක්ක කතා කළා. ඒකනේ. උඹ වෙනදාට නම් මගේ ළඟමයි. මාව හැර යන්නේ නැහැ කියලාමයි කියන්නේ. ඒ දැන් උඹ දවස් කීපයක්ම මගේ ළඟට ආවේ නැහැනේ. මොකද්ද උඹට උනේ? කොහේ ඉන්නද මිනිස්සු? ඔහේ හිටියේ පුදුම බලගත්ු තැනකනේ. ඔහේගේ මිත්‍රයා තෙරුවන් සරණ ගියපු කෙනෙක්. ඒ තෙරුවන් සරණ යෑමත් ලේසි පහසු විදිහකට නෙවෙයි ওই මිනිසයා ගිහින් ඉන්නේ. ওই මිනිසයා බුදුරජාන් වහන්සේ සරණ යනකොට මෙන්න මෙහිමයි සරණ යන්නේ.
මං බුදුරජාණන් වහන්සේව සරණ යන්නේ බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජා කරලා. දිවි හිමියෙන් මං බුදුරජාණන් වහන්සේව සරණ යනවා. ජීවිතේ තියෙන තාක් මං බුදුරජාණන් වහන්සේ සරණ යනවා. ඕන්න එහෙම සරණ යන්නේ. ධර්මයේ සරණ යන්නෙත් ඔහොමයි, සංගරුවන සරණ යන්නෙත් ඔහොමයි. දැන් කවුද කියන්නේ? අමනුෂ්‍යයා. ඒ නිසා එතුමා ඉන්න අහලකට අමනුෂ්‍යයන්ට කිට්ටු වෙන්න බෑ කිව්වා. එතකොටම මේ මිනිස්යාට අමනුෂ්‍ය දෝෂේ තිබ්බ මිනිස්යාට ඥානෙ පහළ වුණා. වැඳගත්තා එතනම. එතනම වැඳගෙන ඒ වෙලෙීම සරණ ගියා. එහෙමනම් අද පටන් මමත් යාව ජීවන් ජීවිත කාලෙම ජීවිත පරියත්තං ජීවිත පූජාවෙන් බුද්ධං සරණං ගච්ඡාමි. බුදුරජාණන් වහන්සේව සරණ යමි. අද පටන් මම ජීවිත කාලෙම ජීවිතේ පුදා ධම්මං සරණං ගච්ඡාමි. සද්ධර්මයේ සරණ යමි. අද පටන් මමත් මගේ ජීවිතේ තියෙන තුරාවටම ජීවිතේ පුදා සංඝං සරණං ගච්ඡාමි. මහා සංගරුවන සරණ යමි කියලා තෙරුවන් සරණ ගියා. තෙරුවන් සරණටපත් වුණා. ඒ තෙරුවන් සරණටපත් වෙලා දැස් විවර කරනකොට අර අමනුෂ්‍යයන් නැතුව ගිහිල්ලා. ඉතින් ඒ නිසා අදටත් බුදුරජාණන් වහන්සේගේ ඒ මහා ගුණ සිහි කරලා ඒ ගුණ බලයෙන් කරන සත්‍යක්‍රියාවෙන් අපිට පිහිටක් නැද්ද? අදටත් තියෙනවා. ඉතින් එහෙම සරණක් පින්වතුනි අපිට මොන ගෙහින්නේ? මහා ප්‍රඥා වූ ප්‍රඥා අහස වූ ප්‍රඥා සයුර වූ බුදුරජාණන් වහන්සේගේ සරණ ලබන්නට වාසනාවන්ත වෙච්ච අපට මේ ගෞතම සාසනයේ පවතින යුගයේ අපේ ජීවිතවලට ඒ ශාසනය මුල් කරගෙන පිහිට පිරිසන්න රැකවරණය සලසා ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද මේ උතුම් ධර්ම දානමේ පිනේ අනුහසින් ඇමරිකාවේ නිව් ජර්සි මහමෙවුනා භාවනා අසපුවේ ඒ ඉදිකරමින් පවතින ගොඩනැගීමේ කටයුතු කිසිම කරදරයකින් බාධාවකින් පීඩාවකින් තොරව සාර්ථකව සිද්ධ කරගන්නට ඒකාන්ත වශයෙන්ම මේ පිනේ ආශිර්වාදය නොඅඩුවම ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස්කල උදාරතර පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සියලු බ්‍රහ්මකායික දෙවිවරුත් සක්දිවිඳුන් ප්‍රධාන සදෙව්ලෝකවාසී සියලුම දෙවිවරුත් පින්වත් හැම දෙනාගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුත් පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ ආශිර්වාද අප හැම දෙනාට නොඅඩුවම දෙවියෝ සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. ඇමරිකාවේ නිව් ජර්සි මහමෙවුනා භාවනා අසපුවේ වැඩ වාසය කරන පූජනීය මහා සංඝරුවනටත් රට ලෝක වාසී සිල්ගුණ පුරන මහා සංඝරුවනටත් පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වත් හැම දෙනාටත් පින් අනුමෝදන්ව ගෞතම සාසනය තුල සුවසේම ධර්ම අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. අද ධර්ම දානයන් සිදු කරන ඇමරිකාවේ නිව් ජර්සි මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ ඒ සදහැවත් උපාසිකාවගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු ආදරණීය දෙමාපියන්ට ආදරණීය ස්වාමි පුරුෂයාට සහෝදරයන් දෙදෙනා ඇතුළු මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව ජීවිතයේ ඒකාන්ත වශයෙන්ම සුඛී සුවපත් භාවයට පත්වෙත්වා. අපගේ ඥාතීන් ඉක්මන් භවයකදීම සසර දුකින් අත් මිදෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. රැස්කල උදාරතර පුණ්‍ය ධර්මයන් සුජීවත්ව සිටින දරුමුණු පුරන්ටත් ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාටත් එක ලෙසම අනුමෝදන් වෙලා ඒ සියලු දෙනාට තවදුරටත් උතුම් කලන මිතුරු ආශ්‍රයම ලැබේවා. කරදර බාධා වලින් තොරව සුවසේ ජීවිතය ගත කරන්නට මේ ධර්ම දානමේ පින ඒකාන්තයෙන් ආශිර්වාදයක් වෙත්වා කියන අදහස තිරස් කරපු උදාරතර පුණ්‍ය ධර්මයන් ධර්ම දානයේ සිදු කළ මේ පින්වතුන්ලා හැම දෙනාගේ ජීවිතවලට එක ලෙසම අනුමෝදන් වෙලා පින්වතුන් කරන කියන රැකී ආරක්ෂා
ව්‍යාපාර කටයුතු ඒ සෑම සියලු දේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා විශේෂයෙන් අපි සෙත් පතනවා. අද ධර්ම දානය සිද්ධ කරන මේ පින්වත් මෑණියන්ට උපාසිකාවන්ට විදේශගතව ගෙවන තමන්ගේ ජීවිතේ කරදරයකින් බාධාවකින් තොරව සුවසේ ගත කරන්නට සියලු ආකාර ආශිර්වාද සැලසේවා. දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දිනාටත් ශ්‍රද්ධාකාරී මණ්ඩලයේ සියලුම දිනාටත් ඒ වගේම සුපින්වත් ඔබ හැම දිනාටත් මේ ගෞතම ශාසනය තුලම සුවසේම ධර්ම අවබෝධ කරන්න වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.